හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. අපි කවුරුත් කැමති දෙයක් තමයි නොපිරිහි ඉන්න. පිරිහෙන්නේ නැතුව ඉන්න කැමති නේද? ඒක සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනාටත් ඕනෑම කෙනෙකුටත් පොදුයි නේද? නොපිරිහි ඉන්න තමයි අපි කවුරුත් කැමති. එතකොට භවභෝග සම්පත් වලින් නොපිරිහි ඉන්න කැමති නේද? ඥාතියින්ගෙන් නොපිරිහි ඉන්න කැමති. ඒ වගේම තමයි සමහරක් වෙලාවට දැන් අපි ලෙඩ රෝග වලින් ඒවා හටගෙන ඒවයින් දුක් විඳින්න කැමති නෑ නේද? ඒ කියන්නේ නිරෝගී භවයින් නොපිරිහි ඉන්න කැමති නේද? ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මේ ලෝකයා සාමාන්‍ය ගත කරන ජීවිතය තුළ බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා ගොඩාක්. ඒවයින් නොපිරිහි ඉන්න කැමති නේද? එතකොට මේ සමහරක් කාරණා තියෙනවා මේ ලෝකේ. ඒවා අපි කොච්චර බලාපොරොත්තු වුණත් නොපිරිහි ඉන්න ඕනේ කියලා බොහෝ විට ඒ ධර්මතාවයක් විදිහට පිරිහිලා යනවා. අපි හිතමුකෝ ශාරීරික පැහැය හැමදාම තියාගන්න පුළුවන්ද? බෑ. ඒක පිරිහිලා යනවා. නේද? ඒ වගේ තමයි නිරෝගීකම හැමදාම තියාගන්න පුළුවන්ද? බෑ නේද? ඒක නිරෝගීකම පිරිහිලා යනවා. මොකද ඒකට හේතුව මේ කය උපතින්ම දායාද කරගෙන තියෙන්නේ මොකද්ද? මොකටද? දිරීමට. ඒ වගේම තමයි ශරීරය කියලා කියන්නේ ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. ධාතු කියවට පස්සේ මේ පිංසුත් දන්නවා සතර මහා ධාතු. නේද? එතකොට සතර මහා ධාතුන් වල ස්වභාවය තමයි ඒවා වෙනස් වෙනවා. දැන් බාහිර පරිසරය ගත්තොත් ආපෝ ධාතු වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට හයියෙන් වහිනවා නේ. එහෙම නැත්නම් සමහරකට වෙහි නෑ නේද? සමහරක් වෙලාවට මේ ගම් වතුර ගලන තරම් මහා වෙහි එනවා. එතකොට දැන් බාහිර ආපෝ ධාතුය කියන්නේ වැగిරෙන ස්වභාවය. කිපෙනවා වගේම තමයි ශරීර අභ්‍යන්තරයේ ආපෝ ධාතුව කිපෙනවා. සෙම කිපෙනවා නේද? පිට කිපෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ සතර මහා ධාතුන් හටගත්ත මේ ශරීරයේ ඒ ධාතුව කිපෙනවා කියන එක අපිට නවත්තන්න බෑ. ඒ කාරණේ මොකද වෙන්නේ මේ ටික ආයුෂ ගෙවිලා යද්දී ධාතුන් කිපෙනවා. ඒ කාරණයෙන් ලෙඩ හැදෙනවා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා භෞතික වශයෙන් ගත්තොත් ඒ කිසිවක ස්ථිර සදාකාලික බවක් නැති බව නේද? ඒ කියන්නේ වෙනසෙනවා, මැරෙනවා නේද? විනාශ වෙලා යනවා. එතකොට දැන් ජීවිතේමුත් පිරිහිලා යනවා නේ? ඉතින් මේ විදිහට මේ ධර්මතාවයක් විදිහට පරිසරයේ පවතින, ලෝකයේ පවතින දේවල් වලින් අපිට වැළකෙන්න බෑ. භවභෝග සම්පත් නම් අපිට නොපිරිහි පවත්වාගෙන යන්න පුළුවන් හොඳින් නුවණින් කල්පනා කරමින් ඒව පැවැත්වුවොත් නේද? ඥාතියින්ගෙන් පිරිහෙන්නේ නැතුව ඉන්න පුළුවන් මෛත්‍රී කරුණා මුදිතාව ආදී දේවල් වලින් හොඳ ගුණ ධර්ම තුලින් වාසය කළොත් නේද? එහෙම දෙයක් තියෙනවා. එතකොට අපි අපේ ජීවිතය තුළ කල්පනා කරන්න ඕනේ මේ වගේ දෙයක්. නොපිරිහි ඉන්න නම් අපි ඒ වටිනාකම වැදගත්ම දේ කල්පනා කරනවා නම් සිතේ පිරිහීමක් නැතුව ඉන්න ඕනේ. එහෙම නේද? මේ සිත පිරිහුණොත් අපිට මහා මේ ආදීනෙ ලැබෙනවා. සිත පිරිහුණොත්. සිතේ නොපිරිහීම තමයි අපේ ජීවිතයේ වැදගත්ම දේ කියලා කල්පනා කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොපිරිහි ඉන්න නම් මානසිකව එහෙම නැත්නම් මේ සිතේ නොපිරිහීම පිණිස පවතින නම් ඒකට විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. මේ සිත අයාලේ යන්න ඇරියොත් මොකද වෙන්නේ? මේ සිත අයාලේ යන්න ඇරියොත් නම් අනිවාර්යයෙන්ම සිතේ ස්වභාවය තමයි පිරිහෙන එක. එහෙම නැත්නම් ඒ කියන්නේ විවිධාකාර අරමුණු ඔස්සේ මේක මෙසිත බැසගෙන රාගසිත, ද්වේෂසිත, මෝහසිත, ඊර්ෂ්‍යාසිත, ක්‍රෝධසිත, වෛරසිත, අහංකාර, මායාසහිත සිත මේ විදිහේ නොයෙකුත් ආකාරයේ අකුසල් වලින් යට වෙච්ච ජරාසිතක්. එහෙම නැත්නම් අපිරිසුදු සිතක් බවට පත් වෙනවා. සාමාන්‍ය කල්පනා කරලා බලන්න අපි මෙහෙම
දරුවෙක් හදනවා නම් ඒ දරුවාව අපි පරිස්සම් කරලානේ හදන්නේ නේ. එයාට ඕන විදිහට හැදෙන්න ඉඩ දුන්නාට පස්සේ සමහරක් වෙලාවට බොහෝ විට සිදුවෙන දේ මොකද්ද? අපිවත් දන්නේ නැහැ. ඒ දරුවා අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා නේ. හරියට මේ වගේ දැන් අපි හිතමු දැන් ඉපදෙනකොටම දරුවා සත්තු මරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ නැහැ. ඉපදෙනකොටම සාමාන්‍ය හැමෝම එහෙම එන්නේ. අනාචාරය යන්නෙත් නැහැ. පුරු කියන්නෙත් නැහැ. කේලම් කියන්නෙත් නැහැ නේද? මේ ලදරුවා එහෙම නේද? ඊට පස්සේ යාට එහෙම එකක් නැහැ. නමුත් මොකද වෙන්නේ අපි දැකලා තියෙනවා වැඩිමහලු වෙනකොට අර නොතිබුච්ච දේවල් දුෂ්චරිතය කෙනෙකුගේ ජීවිතේට එකතු වෙලා තියෙනවා නේද? එතකොට ඇත්තරම දැන් අපිට පේනවා අර ලදරුවෙක්ව ඉන්නකොට නොතිබුණ අයහපත් කාරණා වැඩිමහලු වෙනකොට ඒ ජීවිතේට එකතු වෙනවා කියලා කියන්නේ එහෙනම් දිනුවක් නෙමෙයි පිරිහීම. ඒකට හේතුව මොකද්ද? මේ සිතට විවිධාකාර අරමුණු ග්‍රහණය වෙනවා බාහිර පරිසරය. අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. සංවර භාවයක් නැති වුණාට පස්සේ එහෙම නැත්නම් ඒ අරමුණු පිළිමත හොඳ දැනුමක් නැති වුණාට පස්සේ හොඳ විමසීමක් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ වාට යට වෙනවා. පිය ස්වරූපයේ දෙයට යට වෙනවා. අප්‍රිය ස්වරූපයේ දෙයට ගැටෙනවා. ඒතර පිය ස්වරූපයේ දෙයට යට වුණාට පස්සේ එක්ක රාගය, ලෝභය වගේ දේවල් ඇති වෙනවා. අප්‍රිය ස්වරූපයේ තුළට ගැටුණාට පස්සේ තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මේ වගේ දේවල් යට වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොපිරිහීම පිණිස උපකාර වන ධර්මයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ 5.2 කියන පොත් වහන්සේගේ අපරිහානි කියලා සූත්‍ර දේශනාවක් කරනවා. තියෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදාළ සූත්‍ර දේශනාවක්. මොකද නම අපරිහානීය සූත්‍රය. මේක කියන්නේ මොකක්ද? දැන් විතර මේ මාතෘකාවෙන් අපිට පේනවා මොකද්ද? නොපිරිහීම ගැන වදාළ දේශනාව. බොහොම සුළු පොඩි කාරණයක් කියන්නේ. නමුත් ඒකේ විශාල වැදගත්කමක් තියෙනවා. මේ ජීවිතෙත් නොපිරිහී ඉන්නත්, පරලෝ නොපිරිහී ඉන්නත්, ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම සසරේ නොපිරිහී ඉන්නත්. නොපිරිහී ඉන්නවා කියලා කියන්නේ සසරේ ගමන් කරනව නෙවෙයි. මේ සසරේ නිදහසේ පිණිසගත් උපකාරී වෙන කාරණා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාම. භික්ෂුන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේ වටා වැඩ සිටියේ. ඒ භික්ෂුන් වහන්සේලාට තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරයි කියලා අපිට ඒක අදාළ නැති වෙන්න බෑ. නේද? ඕනෑ කෙනෙකුට පොදුවේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට සත්තවෝ භික්කවේ අපරිහානීය ධම්මේ දේශිස්සාමි. මහණෙනි මම ඔබට අපරිහානීය ධර්මයන් 7ක් දේශනා කරන්නම්. හොඳට අහගෙන ඉන්න කියන. තන්සුණහත. හොඳට අහගෙන ඉන්න. මානසිකරුවත්. හොඳින් නියමයෙන් කල්පනා කරන්න. මම කියලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කාරණා කීයක් දේශනා කරනවද? නොපිරිහී ඉන්න නම් 7ක්. මාත්‍රකාවෙන් සමහරක් වෙලාවට මේ පිංගතුන්ට ඒක ගැඹුරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් කතා කරන යනකොට අපිට මේක විස්තර කරනකොට මේක අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොනවද මේ අපරිහානි ධර්මයන් 7? ඒ තමයි යදිදං සත්ත බොජ්ජංග. මොනවද? අවබෝධී පිණිස උපකාර වෙන අංග 7. මොනවද? අවබෝධයට පක්ෂ එහෙම නැත්නම් අවබෝධයට උපකාර වෙන අංග 7. සත්ත බොජ්ජංග. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ඇවිල්ලා අහනවා බොජ්ජංගා කියනවා භාග්‍යතුන් වහන්සේ බොජ්ජංගා කියන්නේ කොච්චරකින්ද කියලා.
බෝධාය සංවත්තති බෝධාය සංවත්තති කියන අවබෝධයට උපකාරී වෙනවා අවබෝධයට උපකාරී වෙනවා කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියන්නේ. පින්වතුනි මෙහෙම දෙයක් තියෙනවා. ආපසසරේ අපි මහ පොළොව හා සමා ප්‍රමාණයකටත් වඩා මහා දුක් විඳිමින් මේ සසරේ ඇවිත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍යයෙන් දැන් හිතන්න බාන කෙනෙක් දැන් මේ පින්වතුන් කල්පනා කරා දුකටපත් වෙනවා නම් ඒ දුකටපත් උනේ පිරිහුණ නිසාද නොපිරී හිටිය නිසාද ඈ දුකටපත් වෙනවා නම් දුකටපත් උනේ කායිකවත් මානසිකවත් පිරිහුණ නිසාද නොපිරිහුණ නිසාද පිරිහුණ නිසා නේ දුක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආපසසරේ මහ පොළොව හා සමා ප්‍රමාණයකටත් වඩා දුක් විඳලා තියෙනවා කියනවා මේ සසරේ සත්‍ය. එහෙනම් මේ සසරේ යම් සත්‍ය ගමන් කරනවා නම් ගමන් කරන්නේ නොපිරිහුණු ස්වභාවයෙන්මයි. නෑ පිරිහුණු ස්වභාවයෙන්මයි. පිරිහුණු ස්වභාවයෙන්ම ඇයි? නිරේ ඉපදෙනවා, තිරිසන් ලෝකෙ ඉපදෙනවා, പ്രേත ලෝකෙ ඉපදෙනවා, අසුරනිකාය ඉපදෙනවා. මේ විදිහේ නොයෙකුත් ආකාරය ලෝකෙ ඉපදෙන දුගති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොපිරිහි ඉන්නනම් සැපේ පිණිස හේතු වෙනවා නම් පරම සැපේට පත් වෙනවා නම් ඒ සඳහා උපකාර වන කාරණා අවබෝධයට පක්ෂ කාරණා. එතකොට දැන් සසරේ අපි දුක් විඳේ අවබෝධයක් නැති නිසා. අවබෝධයක් තිබ්බනම් දුක් විඳින්නේ නැහැ. අපිට අවබෝධයක් තිබ්බනම් මේ ප්‍රශ්න තියෙන, පීඩා තියෙන, මේ සතුරු උපද්දව කරදර තියෙන, බිය සහිත සැක සහිත මේ මනුස්ස ලෝකෙට පවා එන්නේ අවබෝධයක් තිබ්බනන්නේ එහෙමනේ. අපි කරපු අපේම අඩුපාඩුක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ මනුස්ස ලෝකේ ඇදලා දාලා තියෙන්නේ. අපි විසින්ම කරපු දේත් එක්ක. නමුත් අපිට අද වාසනාවක් ලැබිලා තියෙනවා. වාසනාවන්ත අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. අපි කරපු පිනක විපාකයක් විදිහටම බුද්ධ ශාසනයක් මුණ ගැසී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපරිහානි ධර්මයන් 7 තමයි මොකද්ද? අවබෝධය පිණිස උපකාර වන අංග 7. මොන අවබෝධය පිණිසද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස. චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය කිව්වට පස්සේ අපි දන්නේ මොකද්ද? දුකක් තියෙනවා. ඒක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ සසරේ ඉන්නකම් ඉපදිපිදි මෙරි යනකම් මේක වෙනස් වෙන්නේ නැහැ. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා නේද? ශෝක කරන්න වෙනවා, වැළපෙනවා, කඳුල හෙලනවා නේද? සුසුම් හෙලනවා. අවුවේ වැස්සෙන් සීතලෙන් සුළඟෙන් පීඩාවටපත් වෙනවා නේද? කැමති දෙයම නැහැ නේද? ඒ නිසා අප්‍රිය දේවල් සම එකතු වෙන්න වෙනවා නේද? ප්‍රිය දේ කොච්චර තිබ්බත් අපි ඒව දාලා යන්න වෙනවා නේ. මේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතර සසරේ ගමන් කරන සත්‍යේ අතරපාය මහා ගෙදර කරගෙනයි ඉන්න වෙන්නේ. ඒකයි ඇත්ත. අතරපාය ඉන්න වෙනවා කියන්නේ සැපයද දුකද? නිරේ ඉපදෙන්න වෙනවා කියන එක සැපයද දුකද? තිරිසන් ලෝකෙ ඉපදින්න සිදු වෙනවා කියන සැපයද දුකද? මේ සසරේ ගමන් කරද්දී මේ සසර ඉන්න තාක්කල් මේ සසර හතර අපායට වැටෙනවා. මොකද ඒකට හේතුව සසරේ ඉන්නවා නම් ඉන්නේ තණ්හාව නිසා. ඒක මේ දුක හටගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව නිසා. මේ තණ්හාවෙන් ඇදලා දානවා අපායට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක ගැන මේ ආර්ය සත්‍ය මේ වෙනස් වන සත්‍ය වෙනස් නොවන සත්‍ය ගැන අවබෝධ කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ දුක හටගන්නේ ආසාව නිසා කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ දුක නැති වෙන්නේ තණ්හාව නැති කිරීමෙන් කියලා අවබෝධ කරගන්න. ඒ සඳහා උපකාර වන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කරගන්න. තේරුණා නේද? එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් මේ ලෝකය මේ ජීවිතය මේ ලෝකය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මොකක් විදිහට අවබෝධ කරගන්න ඕනේ?
අනිත්‍ය විදිහට අවබෝධ කරගන්න. දුකක් විදිහට අවබෝධ කරන්න. අනාත්ම දෙයක් විදිහට තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් විදිහට අවබෝධ කරන්න. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෙයක් නැති බව අවබෝධ කරන්න. අසුභයි කියලා අවබෝධ කරන්න. අසාරයි කියලා අවබෝධ කරන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධ කිරීමක් කළ යුතුයි. අවබෝධයක් ලබා ගත යුතුයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අවබෝධයක් නැතිනම් පිරිහිලා යනවා. පිරිහිලා අපාය ඉපදෙලා දුකටපත් වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අවබෝධ පිණිස උපකාර අංග 7ක් දේශනා කරනවා. ඒ තමයි මොකද්ද? සති සම්බොජ්ජංග. ඒ කියන්නේ අවබෝධ පිණිස උපකාර වෙන සිහිය. ධම්මවිජය සම්බොජ්ජංගය. අවබෝධ පිණිස උපකාරී වන ධර්මයේ විමසීම. ධර්ම පරිශ්‍රණය නම් වූ අංගය. ඊළඟ එක තමයි වීරිය සම්බොජ්ජංගය. අවබෝධය පිණිස උපකාර වෙන වීරිය නම් වූ අංගය. ඊළඟට මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පීති සම්බොජ්ජංගය. අවබෝධය පිණිස උපකාර වන්නා වූ ප්‍රීතිය නම් වූ අංගය. ඊළඟ එක තමයි පස්සද්ධි සම්බොජ්ජංගය. අවබෝධය පිණිස උපකාර වන්නා වූ සැහැල්ලු බව නම් වූ අංගය. ඊළඟට අවබෝධයට උපකාරී වන්නා වූ සමාධිය නම් වූ අංගය. ඊළඟ එක තමයි මොකද්ද? අවබෝධයට උපකාරී වන්නා වූ උපේක්ෂා නම් වූ අංගය. එතකොට සිහිය ගැන කියන බුදුරජාණන් වහන්සේ. ඊළඟට මොකද්ද? ධර්මයේ විමසීම. එහෙම නැත්නම් ධර්ම පරිේෂණය. නම් වූ අංගය. දෙවෙනි එක, තුන්වෙනි එක ප්‍රීතිය නම් වූ අංගය. ඊළඟට පස්සද්ධිය නම් වූ අංගය. සති ධම්මවිජය විරිය සති සම්බොජ්ජංග ධම්මවිජය සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්ධි සහැල්ලු බව නම් වූ අංගය. ඊළඟට සමාධි නම් වූ අංගය. ඊළඟට උපේක්ෂාව නම් වූ අංගය. මේවා පිංගතුනේ අර පඩිපෙළක උඩට නගිනවා වගේ පියවරෙන් පියවර ලබා ගන්න උවමනා දේව. එතකොට දැන් මේක පළවෙනි කාර්යය මොකද්ද කියන්නේ? සති සම්බොජ්ජ. සිහිය පවත්වන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නැතුව. එතකොට සති සම්බොජ්ජංග කියන්නේ හරි ලේසි. කරන්නේ නැති එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ සති සම්බොජ්ජංගයට විස්තර කරන්නේ කොහොමද දේශනා කරන්නේ? ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න කෙනෙකුට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මුලත් සුන්දර, මැද සුන්දර, අවසානයත් සුන්දර. අර්ථ සහිත, විස්තර සහිත, පිරිපුන් පිරිසුදු බ්‍රහ්මචර්ය. නිවන් මාර්ග. මේ ආර්ය සත්‍ය අහන්න ලැබෙනවා. එතකොට අහන්න ලැබුණ කෙනා ඒ ධර්මය කල්පනා කිරීම සති සම්බොජ්ජංගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? අහපු ධර්මයට අනුව කල්පනා කිරීම සිහියයි. සති සම්බොජ්ජංගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපිට අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අදාළ ධර්මයේ අහලා අපිට කල්පනා කරන්න බැයිද? වැඩ කරන ගමන්, උයන ගමන්, ඊට පස්සේ අපි තුන් යන ගමන් බැයිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හිතමුකෝ දැන් පොඩි කාරණයක් ගමුකෝ අපි නේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇස යම් කිසි තැනක තියෙන එතන තියෙන දුකයි කියලා දේශනා කරනවා. කන යම් කිසි තැනක තියෙන එතන තියෙන දුකයි කියලා දේශනා කරනවා. නාසය දිවකය මනස යම් කිසි තැනක තියෙන එතන තියෙන දුකයි කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු යම් කිසි තැනක තියෙන එතන තියෙන දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් අහපු ධර්මයනේ දැන් මේ නේ. දැන් අපිට මේක
කල්පනා කරන්න පුළුවන්. නේද? හිතන්න පුළුවන් නේ. එතකොට අපිට හිතන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා Tamanට අයිති නෑ කියලා දේශනා කරද්දී අපිට ඒ ගැන හිතන්න පුළුවන්. දැන් ওই පොඩි කාර්යය බුදුරජාණන් වහන්සේ කොච්චර දේශනා කළා තියෙනවා. උපමා විදිහට ගත්තට පස්සේ. එතකොට දැන් අපිට මොකක් හරි අපි හිතමුකෝ දැන් අපි යන්නේන ගමන් අපි හිත ඇල්ලන ගමන් යම් දෙයකට කැමැත්ත ඇති වෙන ගමන් අපිට හිතන්න පුළුවන් එකපාර මොකද? මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන දුකක් කියලානේ. කියලා හිතන්න පුළුවන් නේද? ඒ විදිහට කල්පනා කිරීමම මොකද්ද? සිහිය අවබෝධයට උපකාර වෙන අංගයක්. ධම්මවිචේ සම්පෝඥංගය කියලා කියන්නේ මෙහෙම එකක්. ඒ තමයි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස දුකක් කියලා. එහෙම නැත්නම් ඇස තමන්ගේ නොවේ කියලා. කලින් අපි සිහි කරේ කොහොමද? ඒක අදහගෙන විශ්වාස කරගෙන. ධම්මවිචේ කියන්නේ මොකද්ද? මෙයා මේක හොයනවා. කොහොමද මේක දුකක් වෙන්නේ? කොහොමද මේක තමන්ට අයිති නොවෙන්නේ? කොහොමද මේක අනිත්‍යයි කියලා කියන්නේ? අන්නේ විදිහට මෙයා හොයනවා මේක. ඒත් කොහොමද හොයන්නේ? ධර්මයේ තුලින්මයි. තේරෙනවද මං කියන්නේ? ඒක ටිකක් ඉස්සරහට ගිය පීවරයක් නේද? ඉස්කෝලේ ඉගෙන ගන්න ළමෙක් අපි හිතුව මුලින්ම තියරි ඉගෙන ගන්නවා. එයා තියරි කල්පනා කරනවා. එයා ඊට පස්සේ තියරිට අනුව එයා පරිශ්‍රණය දෙනවා. ඒක මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අහපු ධර්මේ කල්පනා කරමින් ධර්ම පරිශ්‍රණය දෙනවා. ඒක ධම්ම විචය කියලා දේශනා කරනවා. ඒකත් අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. නේද? පුළුවන් කරන්න. අනිත්‍යයි කියලා දැනගත්තා වගේම තමයි ඒක කල්පනා කරමින් අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා හිතනවා. මේම හිතනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයාට උපදිනවා දැන් මේක පරිේශණයකදී දෙන්න නිකම් පුළුවන් වීර්යය දෙන්න ඕනි. එතකොට හිත සංසිඳව ගන්න ඕනි නිකම් බෑ. අන්නේ හිත සංසිඳව ගැනීම සඳහා කරන වීර්යයේදී ධර්ම පරිේශණය කරන්න නම් වීර්යය කරන්න ඕනි. ඒක මොකද්ද? අවබෝධ පිණිස උපකාර වෙන අංගයක් වෙනවා. ඒක වීර්ය සම්බොජ්ජංගය. එතකොට ඒ වගේම තමයි අපි හිතමුකෝ මේ දැනගත්තට පස්සේ මේ අනිත්‍ය දෙයින් නික්මෙන්න නිදහස් වෙන්න උත්සාහයක් කරන ඒක වීර්ය සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. අවබෝධ පිණිස උපකාර අංගයක් විදිහට. වීර්ය කරනකොට මොකද වෙන්නේ? වීර්ය කරන්නේ මොකක් පිණිසද? අකුසල් දුරු කරන්න, කුසල් උපදවන්න. අකුසල් දුරු වෙනකොට කුසල් උපදිනකොට ප්‍රීතියක් ඇති වෙනවා. හොයනකොට යමක් හම්බුනාට පස්සේ සතුටක් උපදිනවද නැද්ද? ඈ? දැන් පරිේශණය ධර්ම පරිේශණය දෙනකොට යාට හම්බෙනවා මොනවද? ආනිසංස. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ යම් අර්ථ මෙයාට හම්බෙනවා. ලැබෙනකොට අන්න ඇති වෙනවා මොකද්ද කෙනෙකුගේ ජීවිතේට ප්‍රීතිය. ඒක මොකද්ද? පීති සම්බුද්ධංගේ වෙනවා. මොකද වෙන්නේ? පීති සම්බුද්ධංගේ වෙනවා. ඒක වෙන දෙයකින් ලැබෙන්නේ නැහැ. ධර්මයේ අර්ථය වටහා ගන්න කරුම තමයි සබාවේ වටහා ගන්නකොට තමයි ප්‍රීතිය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රීතියටපත් වන කෙනා සැහැල්ලුවටපත් වෙනවා. හයි අකුසල් දුරු කරන කුසල් උපදින වීර්යය යුතු වෙනකොට අකුසල් දුරු වෙනකොට කුසල් උපදිනකොට සැහැල්ලු වෙනවා. සැහැල්ලුවෙන් ඉන්නවා. අර කලින් තිබ්බ මොනවද? කලින් තිබ්බ ප්‍රශ්න නැහැ. පීඩා නැති වෙලා යනකොට සැහැල්ලුවක් තියෙනවා. සැහැල්ලුව තියෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකත් අවබෝධ පිණිස උපකාර වෙන අංගය. ඊතරම් පීඩාවෙන් ඉන තිබ්බොත් නේ අරක නෑ මේක නෑ ණය කියලා සමහරක් වෙලාවට වැඩ කියලා එහෙම නැත්නම් සමහරක් කර gedara dore ප්‍රශ්න ගැන කල්පනා කරගෙන ඉනකොට පීඩාවක් සහිත ජීවිතයක් තුළින් මේ අවබෝධ කරගන්න බෑ. සැහැල්ලු වෙන්න ඕනේ. ඒ සැහැල්ලු බව උපදවලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්පනා කිරීමෙන්, පරිේශණ යෙදීමෙන්, වීරිය කිරීමෙන්, පීතිය ඉපදීමෙන්. අන්නේ සැහැල්ලු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට සැප ඇති වෙනවා. සැප ඇති වෙන කෙනාට උපදිනවා සමාධිය. මොකද උපදින්නේ? සැප තියෙන කෙනාට උපදිනවා සමාධිය. එතකොට මේ ධර්මයේ තුලින් නම් යම් සැපයක් ලබනකොට
ඒ සැපේ තුළ එයාගේ සිත තියාගෙන ඉන්න එයාගේ කැමැත්තක් ඇති වෙනවා. මානසික උපදින දෙයක්. එයාගේ සිත ඒ සැපේ තුළ තියාගෙන ඉන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසාම ඒ සිත හැමතැනම දුවන්නේ නැහැ ඊට පස්සේ. කාමයේ හොයාගෙන යන්නේ නැහැ. එයා දන්නවා දැන් ඒකේ ඇති වැඩක් නැහැ කියලා. ඇයි ධර්ම පරිශ්‍රණයේදීලා මේ යම් අර්ථයක් දැනගත්තා. ඒ නිසා කාමයේ හොයාගෙන යන්නේ නැහැ. තරහා ගන්නේ නැහැ. තරහ ඇති වෙන කාරණයක් ඇද්ද ඒක බැහැර කරනවා. එතකොට කාමයට හිත දුවන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ නැහැ. ඒ වගේ පසුතැවීමක් නැහැ. නිදිමත අලසකමක් නැති වෙලා යනවා. සැකේකුත් නැති වෙනකොට සමාධිමත් සිතක් ඇති වෙනවා. ඒක අවබෝධ පිණිස උපකාර වෙන අංගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සමාධිමත් සිතක් ඇති වුණ කෙනා තවදුරටත් ධර්මයෙන් කල්පනා කිරීමෙන් එයාගේ සිත උපේක්ෂාවටපත් වෙනවා. අනිත්‍ය දේ දැකීමෙන්, දුක් දේ දැකීමෙන්, අනාත්ම දේ අනාත්ම විදිහට දැකීමෙන් සිත උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවට බර වෙනවා. එතකොට දැන් මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවබෝධය පිණිස උපකාරණ අංග මේවාට පැමිණියාට පස්සේ මේ අංග කෙනෙක් තුළ උපදුනාට පස්සේ එයා කයින් පිරිහෙන්නේ නැහැ. වචනයෙන් පිරිහෙන්නේ නැහැ. මානසිකවත් පිරිහෙන්නේ නැහැ. එයා සිතින් පිරිහෙන්නේ නැහැ. සිත සෙලවෙන්නේ නැහැ යාගේ. සිත දමනය වෙලා තියෙනවා. එයාගේ සිතට රාගය ඇතුල් වෙන්නේ නැහැ, ද්වේෂය ඇතුල් වෙන්නේ නැහැ, මෝහය ඇතුල් වෙන්නේ නැහැ, කෙලෙස් ඇතුල් වෙන්නේ නැහැ. ඒ නිසාම නොපිරිහුණු කෙනෙක් විදිහට නොපිරිහුණු කෙනාගේ අවසානය වූ ඒ පරම සැපේ නම් වූ ඒ නිවනටපත් වෙනවා. විමුක්තියටපත් වෙනවා. ඒ නිසා අපිට මේ ලැබුණ මනුස්ස ජීවිතයේ පිංගුතුනේ බුද්ධ ශාසනයෙන් ලැබුණ නිසාම මේ මනුස්ස ජීවිතේ ගොඩාක් වටින මනුස්ස ජීවිතයක්. බුද්ධ ශාසනය ලැබුණ කාලෙක මිනිස්සුયો කුසල් කුසල් කියන වචනයවත් දන්නේ නැහැ. කුසල් කියන වචනයවත් දන්නේ නැහැ. කුසල ධර්මයන් ගැන දන්නවා කියන කවර කතාවද? බුද්ධ ශාසනය නැති කාලෙක පෙන්වතනේ බුද්ධ කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න ලැබෙනවා කියන එක කවර කතාවද? ඒ නිසා අද අපි මේ ගත කරන ජීවිතේ මොන පීඩාවෙන් ඉඳලා වුණත් අපිට මේ ලැබිලා තියෙන වාසනාව තුළින් අපිට මේ ලැබිලා තියෙන නිදහණය තුළින් අපි අපේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම වැඩි කර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිතේ නොපිරිහි පවත්වාගෙන යන්න මහන්සි ගන්න ඕනේ. ඒ සඳහා අපිට උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් අපි මුලින් පටන් ගමුනේ. මුලින් පටන් ගන්නවා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහමු. ඒ සඳහා උපකාරන කාරණා හතරක් තියෙනවා. කරන්න ඕනේ මොකක්ද? පළවෙනි අපි කරන්න ඕනේ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? හැම දෙයකම තමන්ගේ පිටිපස්සෙන් එන ඕන දෙයකටත් එපා දෙයකටත් පිටිපස්සෙන් එන කෙනාද? නෑ නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කරන, දේශනා කරන උත්තරමයන් වහන්සේ. ඒ ධර්මය තුල හික්මෙන කෙනා. අන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා. ඒක කල්යාණ මිත්‍රය ඇසුරු කරද්දී කල්යාණ මිත්‍රයන්ගෙන් යාට අහන්න ලැබෙන්නේ කල්යාණ වූ ධර්මයේ පමණයි. එතකොට මොකද සිදු වෙන්නේ? කල්යාණ වූ ධර්මයේ සීසත් ධර්මය අහන්න ලැබෙනකොට ඒ ධර්මයට අනුකූලව කල්පනා කිරීම ඇති වෙනවා. එහෙම නැත්නම් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කල්පනා කරනකොට සීසත් ධර්ම ශ්‍රවණය ඊට පස්සේ යෝනිසෝමනස්කාරය ධර්මයට අනුකූලව කල්පනා කිරීම. එතෙන්ද පැමිණියට පස්සේ ජීවිතේ ජය ගන්න උපකාරණ අංග කෙනෙක් තුල ඇති වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි මනාකොට හික්මෙමු, ධර්මයේ අසමු, කල්යාණ මිත්‍ර අසුර කරමු, ඒ ධර්මයට අනුකූලව කල්පනා කරමු, අවබෝධ පිණිස උපකාර වන අංගයන් දිනු කරමු. අපිත් බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයන් බවට පත් වෙලා මේ සසර දුකින්, මේ දුක්ඛිතෝ සසර දුකින් නිදහස් වෙනවා කියන තුම අදිෂ්ඨානයක් හිතේ කවුරුත් ඇති කරගන්න. සාදු සාදු සාදු